ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වන සේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් කොළොන්නාව සාලමුල්ල පදිංචි ස්වර්ණා ජීවන්තර මහත්මිය, උහුමීය යන්තම්පොළ පහළවත්ත පදිංචි ඩී.එම්. ස්වර්ණලතා මහත්මිය, වේයන්ගොඩ උදම්මිට කෝලවත්ත පස්වැනි මාවත පදිංචි චානුකා මාන්නප්පෙරුම මහත්මිය, පුස්සෙල්ලාව බටුවත්ත නාමල් සෙවන පදිංචි කේ.එම්. චන්ද්‍රාවතී මහත්මිය සහ නන්දාවතී මහත්මිය, අම්බලන්ගොඩ පොල්වත්ත පදිංචි ගීතා ගොඩහේවා මහත්මිය, රාජගිරිය මාදින්නාගොඩ පදිංචි දිල්හාන් තොටහේවාගේ මහතා, අගලවත්ත යටියන ශ්‍රී හේමාලෝකමාවත පදිංචි WD ධනවතී මහත්මිය. ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහැත්වට්ටියක් පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කළා කොළොන්නාව සාලමුල්ල පදිංචි ස්වර්ණා ජීවන්තර මහත්මිය. සදහැවතුනි, සංසාරයේ ඔබ ගෙන යන හිත පිළිබඳවයි අද දේශකයන්න් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බහන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බහන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ
අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අචිරං වතයං කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලිංගරන්ති. සදැහැති ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, පින්තුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් පුරාවටම දසපාරමී දම් පුරාගෙන යම් දවසක මමත් බුදුව ලෝකයටත් මේ ධර්මය අවබෝධ කරගන්නවා, මමත් මේ සංසාර සාගරයෙන් මිදිලා ලෝක සත්‍යාවත් මේ සංසාර සාගරයෙන් මුදවනවා, මමත් මේ සංසාර සාගරය තරණය කරලා ලෝක සත්‍යාවත් මේ සංසාර සාගරය තරණය කරවනවා කියන සංඥාවෙන් බොහෝ කාලයක් පාරමී පුරාගෙන ඇවිල්ලා ලෝක සත්‍යයට දේශනා කරපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට මේ ඇහෙන බණපදයක් ගානේම නුවණින් මනසිකාර්යය කරමින් මේ ඔස්සේම කල්පනාව මෙහෙවමින් මේ දේශනාව අතරතුරදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන සංඥාවෙන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. මේ දේශනාවට පළමුව මා කාරණාවක් සිහිපත් කරන්නම්. ඒ තමයි මේ බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ ඇයි කියන කාරණාව තාමත් සමස්ත ජනතාවක් හරියට තේරුම් අරගෙන නැහැ. මම නොඑක් පළාත්වල නොඑක් විහාරස්ථානවල වල නොඑක් ආකාරයෙන් නොඑක් පිරිස් වලට ධර්මයේ දේශනා කරගෙන යනවා. හැබැයි දැන් අපිදු මේ දේශනාවන් වලට යම් මැලිකමක් දක්වනවා. මේකට හේතුව තමයි මිනිස්සුන්ට මේ කියන කතාව හරියට වැටහෙන්නේ නැහැ පින්වතුනි. මොකක්දෝ සම්ප්‍රදායකට මුලා වෙලා මොකක්දෝ තමන් දන්න කාරණාවකට යට වෙලා තමන් දන්න පැත්තෙන් හිතනවා මිසක් කියන්න හදන දේ තේරුම් ගන්න නැති ගතියක් තියෙනවා. උදාහරණයක් බුදුවරයෙක්ගේ ලෝකෙ පහළ වීම. මේක මැජික් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්න බොහෝ කාලයකට කලින් උන්වහන්සේගේ බෝසත් කාලෙම උන්වහන්සේ මේ ශාසනවල හැසිරෙනවා. උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න වෙහෙසෙනවා. උන්වහන්සේ මේ සසර දුක දකිනවා. දැකලා උන්වහන්සේ මේ සංසාර සාගරය තරණය කරන්නට හිත වඩනකොට සංස්කාරයන් පිළිබඳව යථාර්ථය දකිනකොට උන්වහන්සේට තව එක පැත්තක් පේනවා. උතර අහගන්න මේ කියන කතාව ඔබ බුදුවරයෙක්ගෙන් නොදකපු පැත්තක් මේ. ඒ තමයි බෝධිසත්වයන් වහන්සේ නමක් දකිනවා දෙයනේ මෙච්චර ලෝකේ යථාර්ථයක් පැත්තක තියෙද්දී සමස්ත ජනතාව බහුතරයක් සමාජය මේ සත්ව වර්ගයා මානව වර්ගයා ඒ තමන් අවබෝධ කරගත යුතු ධර්ම දේශනාව අවබෝධ කරගත යුතු කාරණා පසකලා උමතුවෙන් දුවන පිරිසක් වගේ දුවනවා. දැන් බෝධිසත්වයෝ කල්පනා කරනවා එහෙනම් මං විතරක් මේ යථාර්ථය අවබෝධ කරගන්න මම විතරක් මේකෙන් ඈතර වෙනවට වඩා මට පුළුවන් නම් මේ සත්වයන්ටත් මේක කියලා දෙන්න. අනේ මට පුළුවන් නම් මේ සත්වයන්ටත් මේ යථාර්ථය කියලා දීලා මේකෙන් ඈතර කරවන්න. ඔය සිතවිල්ල. මහා ලොකු එකක් නෙමෙයි. ඕකනේ කිව්වේ බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරෙස්සාමි සංසාරෝගා මහක්බය. මමත් ඈතර වෙලා අනිත් සත්වයවත් මට ඈතර කරන්න පුළුවන් නම්. දැන් උන්වහන්සේ හොයනවා අනිත් සත්‍යව ඈතර කරන්න පුළුවන් තැනක්. සක්‍ර දෙවේන්ද්‍රයා වෙලාද මේක කරන්න පුළුවන්. බ්‍රහ්ම රාජයෙක් වෙලාද මේක කරන්න පුළුවන්. උන්වහන්සේ බුද්ධ ශාසනවල පැවිදි වෙනවනේ. උන්වහන්සේ පැවිදි වෙලත් බලනවා සත්වයට ධර්මයේ දේශනා කර කර ධර්මයේ අධ්‍යයනය කර කර මේ මම කියන එක සත්වයට තේරෙනවා. හැබැයි උන්වහන්සේ දකිනවා බෝධිසත්ව කාලෙම සාමාන්‍ය භික්ෂුවක් විදිහට මේක කරන්න පුළුවන් හරි පොඩි වපසරියක් ඇතුලේ. හැබැයි යම්කිසි කෙනෙක් මේ මිනිස්යන් අතර අග්‍රතම මිනිසයා බවට පත් වුණොත්, ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානි කෙනෙක්ගේ හිත පිරික්සලා බණ කියන්න පුළුවන් ගානට ආවොත්, ඒක හරියට පෙන්වන්නේ ඕගොල්ලෝ ස්පෙෂලිස්ට් කෙනෙක්ව හම්බ වෙනවා වගේ. ඕගලන්ට මොකක් හරි ලෙඩක් තියෙනවා නම්
ඇඟ ඇතුලේ පිළිකාවක්. ඔගොල්ලෝ ගමේ බෙහෙත් කරන ක්ලිනික් එකේ ડોක්ටර්කින් බෙහෙත් ගන්න නැහැ. ඒක ස්කෑන් කරලා හරියටම අහුවෙන කෙනාගෙන් බෙහෙත් ගන්න. ඒ වගේ ඔබ මේ සංසාරයේ යවන දුර්වලතාවය මොකක්ද කියලා ස්කෑන් කරන්න පුළුවන් ඥානයක් බුදුරජාණන් වහන්සේට ලැබෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා. ඒ නිසා උන්වහන්සේ තීරණය කරනවා ලෞතුරා බුදු බවට පැමිණ නම් මට මේක කරන්න පුළුවන්. මා ලෞතුරා බුදු වෙනවා. නැතුව මේ ඩැම්පින් උතුල්ලා හිතන් ඉන්නේ මේ බුදු බවට ආසාවෙන් බුදු වුණා කියලා. හරිද? රැස් විහිදවන්න බුදු වුණා කියලා. යමා මහ පෙළහැර පාන්න බුදු වුණා කියලා. එහෙම එකක් නැහැ. උන්වහන්සේට බුදු බව හැර වෙන ඔප්ෂන් එකක් තිබ්බනම් උන්වහන්සේ කවදාවත් බුදු වෙන්නේ. උන්වහන්සේට අවශ්‍ය උනේ ලෞතුරු බුද්ධත්වේ නෙමෙයි. උන්වහන්සේට අවශ්‍ය උනේ මේ සංසාර සාගරයේ අතරමං වෙලා යන සත්‍ය විතර කරවන්න තැන. ඒ තැන හැටියට උන්වහන්සේ දැක්කේ මොකද්ද? ලෞතුරු බුද්ධත්වයේ පමණයි. ඒ නිසා උන්වහන්සේ බුද්ධත්වයට අවශ්‍ය කරන දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී කියන සමතින්සක් පාරමී ධර්ම පුරලා තමන් වහන්සේට ළඟා කරගත හැකි නිර්වාණීය පසකලා ලෝක සත්‍ය වෙනුවෙන් මේ සසරට බැහැලා මේ දුක්ඛිත සසරේ, භයානක සසරේ, ගෝරතර සසරේ, නින්දා කළ යුතු සසරේ අනන්ත ප්‍රමාණ දුක් විඳින්න ඇවිල්ලා ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. දැන් ඔබට පැහැදිලිද බුදුවරයෙක් පහළ වෙන්නේ ඇයි කියලා? දැන් මේක ගොඩක් අය හිතන්නේ නැහැ. මේක තමයි essence of the Buddhism. බුදුදහමේ හරය. ගම් මතු පිට තියෙන සිද්ධාර්ථගේ කතාව විතරක් ගන්න එපා. චන්නැමතිත් එක්ක අබිනිෂ්ක්‍රමණය කරා කියලා. රම්මේසු සුබමාලිගා ගැන විතරක් ගන්න ඕනේ නැහැ බුදුවරයෙක්ගේ චරිතය. මෙන්න මේ ගැඹීරත්වය ගත්තොත් දැන් අපිට තේරෙනවා ඇයි බුදු කෙනෙක් පහළ වුනේ? ඇයි පහළ වුනේ බුදු කෙනෙක්? අපිව මේ සංසාරින් ඈතරව කරවන්න උන්වහන්සේට සුදුසුම අවස්ථාව තමයි බුද්ධත්වයේ කියන එක. ඒ නිසා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා යම්කිසි වචනයක් බුදුබ දේශනා කළා නම් ඒ වචන හැම එකකම තිබ්බේ පින්වතුනි අපිට මේ සංසාරයේ වැරදිච්ච තැනක්. අද මම ඔබට දේශනා කරපු ගාථාවත් උන්වහන්සේ හරි අපූර්ව ස්ථානයක සංසාරයේ සත්‍යයට වැරදිච්ච තැනක් පිළිබඳව දේශනා කරපු ගාථාවක්. මේ ගාථාව දේශනා කරන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා පෝතිගත තිස්ස තෙරුන් වහන්සේට. පෝතිගත තිස්ස තෙරුන් වහන්සේ ලෙඩක් හැදෙනවා. තිස්ස කියලා කෙනෙක් මහාන වෙන්නේ. අන්තිමට ලෙඩක් හැදෙනවා. ඇඟේ බිබිලි දාන්න ගන්නවා. අබෑට තරම් බිබිලි දැම්මා මුලින්. පස්සේව මුංගට තරම් ලොකු වුණා. පස්සේව දෙබරට තරම් ලොකු වුණා. ලොකු වෙලා අන්තිමට පිපුරුණා. උන්වහන්සේට උපස්ථානීය කර හිටපු උපස්ථායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේව අතහැරලා දාලා ගියා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දවසට දෙපාරක් ලෝකයේ දිහා බලනවා. මේ වගේ බලන වෙලාවක දකින්න මේ තිස්ස තෙරුන් වහන්සේව. බුදුරජාණන් වහන්සේ පාත්‍රයත් අතට අරගෙන සිවුරුත් අතට අරගෙන යනවා උණු වතුර රත් කරන ශාලාවට. බලන්න මේ ලස්සන කතාවේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මානුෂීයත්වය. ගිහිල්ලා මේ ලෞතර බුදු කෙනෙක් ශ්‍රාවක සංඝරත්නය බොහෝ ප්‍රමාණයක්. හැබැයි උන්වහන්සේම වතුර එකක් පුරවලා, උන්වහන්සේම ලිපට ගිනි දැල්වලා, උන්වහන්සේම වතුර එක රත් කරලා, වතුර එක රත් වෙනකම් බලන් හිටියයි කියනවා. මවා ගන්නකො මේ චිත්‍රය. වතුර එක රත් වෙනකම් උන්වහන්සේ බලන් ඉන්නවා පැත්තකට වෙලා. වතුර එක රත් වුණාට පස්සේ තිස්ස තෙරුන් වහන්සේගේ ඇඳ ගාවට ගිහිල්ලා ඇඳේ එක පැත්තකින් අල්ලනවා පිටුතුනි. හිතන්න ලෞතර බුදුරන් වහන්සේ ගිහිල්ලා ඇඳේ එක පැත්තකින් උස්සනවා. උස්සනකොට අනිත් ස්වාමීන් වහන්සේලා අනේ ස්වාමීනි අපි ගන්නම් කියලා දැන් එහෙමනේ අදත් එහෙමනේ. නායකයා කරනකම් ඉන්නවා ඊටියට පස්සේ අපි කරන්නම් කියලා එනවා. ඒ තමයි බුදුවරයෙක්ගේ සාමාන්‍ය මිනිසෙක්ගේ වෙනස. බුදුවරු වැඩ කරනවා. අනිත් අයට කරන විදිය පෙන්නනවා. අනිත් අර හරියට අත්ඇක්ටර් වගේ. චුට්ටක් කරකොල ස්ටාර්ට් කරන්න ඕනි දුවන්න. බුදුරජාණන් වහන්සේලා එහෙමනේ. Tamanටම හිතලා කරනවා. තිස්ස තෙරුන් වහන්සේව ගෙනල්ලා උන්වහන්සේ උණු වතුරෙන් පැන් පහසු කරවලා උන්වහන්සේගේ ඇඟට සනීපයක් දෙනවා. බුදුරජාණන් වහන්සේ පැන් පහසු කරනවා. සිවුරු ටික සෝදවනවා. හැමදේම කරනවා. මේ වෙලාවේ තිස්ස තෙරුන් වහන්සේට පොඩි සමාධියක් හිතේ ඇති වුණා. සනීපයක්. අපිට උනත් උණු වතුරෙන් ටිකක් නෑවම එන්නේ සනීපයක්. රෝගියෙක් නෑවම කොච්චර සනීපයක්ද? මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන ගාථාව තමයි ධර්මදේශනාවට මාතෘකා කළේ. හැබැයි මේ ගාථාව පොඩි නෑ පිටුතුනි. ඔයගොල්ලෝ සමහරකට මේ ගාථාවේ අර්ථයවත් දන්නේ නැතුව ඇති හරියාකාරව සමහරකට දන්නවත් ඇති. අචිරං වතයන් කායෝ. අචිරං කියන්නේ නොබෝ කලකි. න චිරං නොබෝ කලකි. අචිරං වත කිව්වේ ඒකාන්තයෙන්. යං කායෝ අයං කායෝ මේ කය. එහෙම මේකේ වචනේ අර්ථකථන ටික ඉන්නේ. අචිරං වත අයං කායෝ නොබෝ කලකින්ම ඒකාන්තයෙන් මේ කය පටවින් අදිසෙස්සති. පොළවේ හොවින්න වෙනවා. මේ ඔබට කියන්නේ. ඔබේ ඔය කය
නොබෝ කලකින් මේ මහ පොළොව මැත්තේ වැටෙනවා. මොනවා වෙලාද? අපේත විඥානෝ හිත පහව ගියපු මලකඳක් විදිහට. මලකඳක් gedara තියාගන්න හොඳ එකක් නෙමෙයි. මලකඳක් කියන්නේ ඉවත් කරන්න ඕන එක. ඒක නිසා ඒකට කියනවා චුද්ධෝ. චුද්ධෝ අපේත විඥානෝ. මේ බහැර කරන ලද කය. දැන් මිනිස්සුන්ට මේක අමතකයිනේ. මිනිස්සු මේ ලැබිච්ච කයට වහල් වෙනවා. මේ කයට කරන වහල්කම බලන්න. කවනවා, පොවනවා, නාවනවා, එන්ජොයි කරනවා කියනවා. හරිද? ඇයි බඹ ටික කපනවා, එක එක ඒවා කරනවා. ඇයි? මේ කය ඒගොල්ලෝ හිතන්නේ මේ මගේ කය. මම මේක පරිස්සම් කරන්න ඕනේ. මේකට හොඳ නැති දේවල් මම දෙන්න හොඳ නැහැ. මේ ඔබට වැරදිච්ච තැන. හැබැයි ඔබට අමතකයි මේ කය ඔබට ලැබිච්ච తాවකාලේ හරියටම කියනවා නම් රෙන්ට් කරපු කාර් එකක් වගේ. හය කරපු කාර් එකක් ගමන ගියාට පස්සේ බහැලා අපිට බාර දෙන්න වෙනවා. මේ මනුස්ස ජීවිතේ පදින්න රෙන්ට් කරපු කාර් එකක් තමයි මේ කය. මේක හැමදාම අපිට පදින්න පුළුවන් එකක් නෙමෙයි. අවුරුදු 50ක් 60ක් පදින්න තියෙන්නේ. ඒකෙත් එක එක වෙලාවල් වලදී ඒ කාර් එකක් ගත්තාම පැච් යනවා. හරිද? ඇලයින්මන්ට්ස් හදන්න ඕනේ. ඒ වගේ මේකෙත් සමහර කාලවල අතපය ඇද වෙනවා. ඇලයින්මන්ට්ස් හදනවා වගේ ගිහිල්ලා කොයි හරි ආයුර්වේද මධ්‍යස්ථාන ගානේ දාලා මේව හදන්න ඕනේ. හරියටම රෙන්ට් කරපු කාර් එකක් වගේ. හැබැයි ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේ කාර් එක ඕගලන්ගේ කියලා. හරියට අම්මයි තාත්තයි කාර් එක රෙන්ට් කරා කියලා දන්නේ නැති ගෙදර පොඩි දරුවා එයා හිතන් ඉන්නවා මේ කාර් එක මගේ අපේ කියලා. ඔබත් මේ හය කරපු කාර් එක පිළිබඳව දන්නේ නැපිනදි මතක තියාගන්න. මේ කය නොබෝ දිනකින් සිත මේ කයෙන් පහව ගියාට පස්සේ මේ කයෙන් අපිට වැඩක් නැති වෙනවා. ඒ නිසා මේ කයවල් කරන ගනුදෙනුව తాවකාලිකයි. ඔබ මම මේ කරන ගනුදෙනුව తాවකාලිකයි. ඔබේ මගේ මේ හමුවීම తాවකාලිකයි. මේ සංසාර ජීවිතේ ගෙවාගෙන ඉද්දී මනුස්ස ජීවිතයේ නම්බල මේ හම්බෙන් අපි ඔක්කොම එක වෙලාව ඉපදිලා අපි ඔක්කොමත් එක්කම తాවකාලිකව පුංචි ගනුදෙනුවක් කර කර යනවා. දැන් අවුරුදු ගාණක් ගෙවිලා ගිහිල්ලා තව ටික කාලයක් අපිට මේ නාඩගම නටන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? අචිරං වතයන් කායෝ පටවින් අදිසෙසති. ඔය කයත් මේ කයත් මේ හැම කයක්ම මහ පොළොවට ඇදගෙන වැටෙනවා. මොනවා වෙලාද? චුද්ධෝ අපේත විඥානෝ. සිත පහව ගිහිල්ලා. පැහැදිලිද මං කියන එක? චුද්ධෝ අපේත විඥානෝ. එනිසා හරියටම මේ කය උපමාවක් දේශනා කරනවා මේ කයට. මේ කය ඇවිල්ලා නිකන් වැඩක් නැති දර කෑල්ලක් වගේ. නිරත්තන්ව කලින්ගර. නිරත්තන් කියලා කියන්නේ වැඩක් නැහැ. නිරර්ථකයි. කලින්ගරන් කියලා කියන්නේ අර කැලේ තියනවා මේ ගස්. අපි අල්මාරියක් හදන්න හරි පුටුසෙටියක් හදන්න හරි කියලා කැලේට ගිහලා ගහක් කපා ගත්තොත් ওই ගහේ තියෙන ඔක්කොම අපි ගන්නෙ නැහැ. සමහර ගැටිති තියෙනවා. සමහර බොල් වෙච්ච තැන් තියෙනවා. ඒ බොල් වෙච්ච තැන් ගැටිති තියෙන තැන් මිනිස්සු අවශ්‍ය ලී ටික කපාගෙන කැලේ දාලා එනවා. ඒ දර කෑල්ලෙන් කාටවත් වැඩක් නැහැ. පිටන්නේ මේ කයත් අන්නේ වගේ. හැබැයි සත්වයා මේ කයට මුලා වෙලා බලාගන්න අපි පළවෙනියටම මුලා වෙන්නේ මේ කයට. ඒක තමයි කිව්ව අන්තෝ ජට. අපි අපිට බැඳෙනවා. මේ කයට සැනසීමක් දෙන්න ඕනි කියලා අපි හිතනවා. මේ කයට සැපක් දෙන්න ඕනි කියලා අපි හිතනවා. මේ කය පාවිච්චි කරන මම කියන කෙනාට මේ ලෝකේ අසාධාරණයක් වෙන්න බෑ කියන නීතියක් අපිට තියෙනවා පින්වතුනි. මේ ලෝකය අසාධාරණයි. ඒක ධම්මවිජය ස්වාමීන් වහන්සේටද ඔබටද කාටද කින්නමන්ද කියලා අදාළ නැහැ. මේ ලෝකයේ සිස්ටම් එක පිළිබඳව ලොකු ගවේෂණයක් තියෙනවා බුදුදහම. අපි අවුරුදු 5ක් 6ක් කැලෑවල් වලට වෙලා මේ සිස්ටම් එක පිළිබඳව ගවේෂණය කරා. පින්වතුනි ඔබ විශ්වාස කරන්න මේ සිස්ටම් එක මාර අසාධාරණයි. දශමක සාධාරණයක් පේන්නේ නැහැ මේ ලෝකයේ කියන සිස්ටම් එකේ. ඒ නිසා මේ කය කියන්නේ වැඩක් නැති දර කෑල්ලක් වගේ මේකත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එපා. ඔබ වගේම අපිත් මේකත් එක්ක ඔට්ටු වෙච්ච කාලයක් තිබ්බා. කොණ්ඩේ ටික හදා ඒව පාට කර කන් විද ඇඟේ ටැටූස් ගගහ එක එක ඇඳුම් අඳන් ලෝකෙට පේන විචූරණ කර හැබැයි යම් දවසකද තේරුම් ගත්තේ මේක එක දවසක ඇදගෙන වැටෙනවා කියලා. ඉදා ඉඳන් මේ කයට සලකන එක නැවැත්තුවා. භෞතිකව සලකන එක නෙමෙයි. තාමත් මම මේකට කන්න දෙනවා, නාවන්න ඕන වෙලාවට නාවනවා, මුණු සෝදවන්න ඕන වෙලාවට සෝදවනවා. නැත්නම් ඉතින් මේක පාවිච්චි කරන්න බෑනේ. මේක කුණු ගොඩක්. හරිද? මේක ඇවිල්ලා කුණු ගොඩක්. කුම්බූපමං කාය කම්මං විදිත්වා. කුම්බූපමං කාය මිමං විදිත්වා. කාය කම්මං නෙමෙයි කාය මිමං. මොකද්ද මේක? මැටි බඳුනක් වගේ වෙච්ච මේ කය. බලන්න පිටින් මේ කය ඇත්තටම මහා ජරාවක්. එක තැනකින් කෑවහම තවත් තැනකින් කාපුව පිට. නව දොරකින් උදේ ඉඳන් අසුචි වැගිරෙනවා.
ඔක්කොලමත් එක්ක සතුටින් කෑවා වගේ නෙමෙයි කාපු දේවල් මලපහ විදියට පිට වෙනකොට ඒව ලෝකෙට හොරෙන් පස් පැත්තකට ගිහිල්ලා කරන්න වෙන්නේ. කියන්නේ මේ කයේ ස්වභාවය. දැන් ඔබ මේ කයත් එක්ක ජීවිත කාලෙම ඔට්ටු වෙලා වයසට ගිහිල්ලා මුත්‍රා බෑගුත් එල්ලගෙන ඇඟට කටට නහයට බටක් දාගෙන මැරෙන කම්ම මේ කයට ඔට්ටු වෙවි හිටියොත් මොකද වෙන්නේ? සමහරු කියන ස්වාමීනි ඒකනේ ජීවිතේ. ඒක ජීවිතේ නෙමෙයි. ජීවිතය යනු ඔන්න ඔය යථාර්ථය තේරුම් අරගෙන මේක ලේසි නෑ. මේ යථාර්ථය තේරුම් අරගෙන මේ කයට තියෙන ඇල්ම දුරු කරන්න. මේ කය එක දවසක අපිට දාලා යන්න වෙනවා. අන්න ඒක තමයි අර අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. සියල්ල හැරදා යා යුතුයි කියලා කිව්වේ. මරුණට පස්සේ බැනර් එකේ ගහන්න නෙමෙයි. ඒක දැනගෙන හිත ඒකට අනුරූපීව හදාගන්න. මට මේ කයත් එක්ක පිඟොන්නේ ලොකු ගනුදෙනුවක් නෑ. මේකට කවනවා, පොවනවා, ඉන්න දෙනවා. එච්චරයි. මේක අදරෑ දාලා යන්න වෙයිද මම දන්නේ නෑ. මම පහුගිය අවුරුද්ද බැලුවාම ඇත්තටම පහුගිය අවුරුද්දේ සත්කම් කීපයක්ම කරා. සත්කම් කීපයක්ම කරන්න උනා. අවුරුද්ද අවසානයේදී මට මං දන්නේ අක්ක කෙනෙක් ෆොටෝ ටිකක් එවනවා මං කරපු සත්කම්. කනේ මැහුම්, අතේ මැහුම් ගහගෙන. මං කල්පනා කරා උඹ ගිය අවුරුද්දෙම හරියට මේ ඉරණ ඇඳුමක් මහගන්නවා වගේ මේකයි ඉරණ තැන් ටික මහගෙන මැහුම් දාගෙන ස්විච් කරගෙන හරි ස්ටිචර්ස් දාගෙන හරි අමාරුවෙන් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මට ඒක දැකපු ගමන් කල්පනා වුණේ මේ අවුරුද්දේ කොහි ඉරෙයිද දන්නේ නැහැ කියලා. හරියට මේක shopping bag එකක් වගේ දිරච්ච. මේ යනවා දෙහි කට්ටකට ඇමිනුනොත් ඉරෙනවා. මේ යනවා ගලක පැටලුනොත් තැලිලා ඉරෙනවා. දැන් මම මොකද කරන්නේ? දැන් මම හිත හදාගෙන ඉවරයි. රයිට්. මේ කය කොහොමත් ඉරෙනවා, දිරනවා, මහඬ වෙනවා, තැලෙනවා, පොඩි වෙනවා, කුණු වෙනවා. දැන් මගේ මේ ඇඟිල්ලක් තුවාල වුණා පින්වතුනි. ડોක්ටර් මට මතකයි සර්ජරි එක කරනකොට මට කොට්ට දෙකක්ම තියලා කිව්වා සයින්හස මේ බලන්නකෝ කියලා. ඇඟිල්ල මම ජීවිතුන් අතරින්දී ඇඟිල්ල මැරිලා. සයින්හස මෙහෙම වෙන්න පුළුවන් කිව්වා. මනුස්සයෙක් ජීවිතුන් අතර ඉද්දිම එයාගේ ඇඟේ පාට් එකක් මරණයටපත් වෙන්න පුළුවන්. අනේ පින්වත්නි බලන් ඉද්දිම මැරිලා. දැන් කොහින් හරි පැච් කරලා ආයි මේක පවත්ව ගන්න ඕනේ. ඔන්න දැන් ආයිත් මේ අවුරුදු දුවනවා කොයින් හරි පැච් එකක් දාගෙන. ඇත්තටම ඒ පද්ද කරපු කොටස මට දැනෙන්නේ නැහැ දැන්. ඒක මගේ ඇඟේ කෑල්ලක් වගේ නෙමෙයි. ඉතින් මොකද කරන්නේ? මේක නෙමෙයිද කය ස්වභාවය? මේක කය ස්වභාවය පිටු. දැන් මේ අවුරුද්දේ සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්, අලියෙක් ගහන්න පුළුවන්, වාහනේ හැප්පෙන්න පුළුවන්. පුදුමයි තාම උනේ නැහැ. මම මේ කල්පනා කරනවා මොකෝ උනේ නැත්තේ කියලා. පුළුවන්. හැබැයි මේ කයට කිසිදු වටිනා මේ කය තිබ්බත් එකයි මට නැතත් එකයි පිටුනේ. තියෙන තරම් කාලයක් පිළිකුලෙන් පරිහරණය කරනවා විනා පිළිකුලෙන් පරිහරණය කරනවා. මේ කය පරිහරණය කරන්නේ පිළිකුලෙන් මතක තියාගන්න. මේකට ආදරෙන් සලකගෙන වට කරගෙන ඉන්නව නෙමෙයි. වෙන කරන්න දෙයක් නැතිකමට මේ ජරාව මට පාවිච්චි කරන්න වෙලා. වෙන කරන්න දෙයක් නැහැ. මට මේ ජරා ශරීරය පාවිච්චි කරන්න වෙලා දිරන බිඳෙන ලෙඩ වෙන කුණු වැగిරෙන කය මට පාවිච්චි කරන්න වෙලා. ඒකත් මේ එළිය පිට පොත්තනම් ටිකක් හරි තියෙනවා. කවුරු හරි කෙනෙක් අපේ කට ඇතුළට අත දාලා අපිව කන පිට ගැහුවා කියලා හිතන්න. නිකන් හිතන්න ඕගලගේ කට ඇතුළට කවුරු හරි කෙනෙක් අත දාලා ඕගලම ගහනවා කන පිට. මොනවා වෙයිද? එල්ලලා තියෙනවා කොක්කක. පාරයිනක. කපුට එලවන්න පොල්ලක් අරගෙන ඉන්නවා. ඇයි? මේක අනිත් පැත්ත ගැහුවොත් පේජනක දේවල් තියනවාද කාවයි. පිත්ත, තෙල්, ජරා ගොඩක් පිටපොත්තෙන් වහගෙන ඉන්නේ. පිටපොත්තෙන් වහගෙන ඉන්නේ. හරියට අසූචි මල්ලක් අසූචි ගොඩක් shopping bag එකකට දාගෙන ඉන්නවා වගේමයි මේ කය අතාරින්. නිරත්තංව කලින් කරා. මේ කය පිළිබඳව තියෙන තෘෂ්ණාව අතාරින්. ඒකයි කිව්වේ නචිරං වත කායෝ නචිරං වත යං කායෝ පටවින් අදිසෙසති. හරි මේක අතාරින්න ඕන කය. ඔන්න ඔය කයට තියෙන බැඳීම කෙනෙක්ට දුරු කරගන්න පුළුවන්කම ලැබෙනකම් දැන් මේ කයට බැඳෙන්නේ හිතෙන්නේ. කයට බැඳෙන්නේ හිතෙන්. ඒකයි සිත පිළිබඳව කියාගෙන ඉන්න දේශනාවේ කය ගැන දේශනා කළේ ওই කයට බැඳෙන්නේ හිතෙන්. ඒතර අපි ওই බැඳීම නැති කරගන්න ඕනි කොහින්ද එහෙනම්? දැන් මේකෙන් කියන්නේ එහෙනම් ගිහලා කෝච්චියට පයින්න කියලා. දැන් කයත් එක්ක ගැටිලා වැඩක් නැහැ අපි. මොකද මේ කුණු ගොඩ අපිට ලැබිලා ඉවරයි.
දැන් මේකට නඩු දාන්න බෑ. මේකට බෙල්ල වල දාලා හරියන්නේ නැහැ මේකට. මේක අරන් ගිහලා කෝච්චි එකට දාලා හරියන්නේ නැහැ. කයත් එක්ක ගැටෙන්න එපා. සමහරුන්ට මේවා කියපුව ගමන් හිතන්නේ දරුවෝ අතාරින්න ඕනි. නෝන අතාරින්න ඕනි, මහත්තුරු අතාරින්න ඕනි. hina වෙලා ඉන්න බෑ මේ ලෝකේ. එහෙම එකක් නේ. පිංගුතුනි. මේ ලෝකේ ඇත්තටම කියනවනම් මේ ලෝකෙ මේ දුකම මහ ලොකු සතුටක්. තේරෙනවද? මේ කය පිළිකුල් තමයි. මේ ලෝකයේ දුකයි තමයි. මිනිස්සු ක්‍රූරයි තමයි. හැබැයි මේ ක්‍රූර ලෝකයේම සැපක්. ඒ කොහොමද? ඒ ක්‍රූර ලෝකයේ සැපක් බවට පත් වෙන්නේ ධර්මය කියන රසකාරකයකට දැම්මට පස්සේ. හිතන්න ඔබට බලු පැටියෙක් හදන්න ඕනේ වෙනවා. ඔබට බලු පැටියෙක් හදන්න පුළුවන්. දැන් මිනිස්සු කරන වරද මොකක්ද? මේ අතෑරලා දාලා යන්න වෙන කයක් කියන එක අමතක කරනවා. බල්ලගේ ආයුෂ අවුරුදු 11ක් 12ක්. බල්ලා මැරෙන්න පුළුවන් ඊට කලින්. බල්ලා ඉද්දි අපිට මැරෙන්න වෙන්න පුළුවන්. දැන් මිනිස්සු මේක අමතක කරලා අර తాවකාලික ජීවිතයේ යථාර්ථය අමතක කරලා ඒකත් එක්ක බැඳීමක් හදාගන්න. හැබැයි ඔබට පුළුවන් නම් ඔය යථාර්ථය කියන රාමුව ඇතුලේ ඔය ජීවිතය ගත කරන්න. ස්වාමියා කියන්නේ මැරෙන්න ඉන්න කෙනෙක් නැද්ද? ඔව්. නෝනා කියන්නේ මැරෙන්න ඉන්න කෙනෙක් නැද්ද? ඔව්. දරුවා කියන්නේ මැරෙන්න ඉන්න කෙනෙක් නැද්ද? ඔව්. ගෙදර කියන්නේ අපිට හැමදාම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. අපිට හැමදාම ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. ওই ගෙදර අපිට කනත්තට යන්න වෙනවා ටික දවසක. නැද්ද? ඔව්. මේ බණ එක ඉවර කළා අද යන ගමන් කනත්තක් ගාවට ගිහිල්ලා යන්න. මම මේ කියන එක බොරුද කියලා බලන්න. මම මේ දැන් එනකොට කනත්තේ නුග ගහ දැක්කා. හැමදාම මම දකින්න දේ. මට කල්පනා වෙනවා මේ මිනිස්සු කොළඹ 7 6 5 ඔක්කොම ගෙවල් දොරවල් දාලා අන්තිමට අවිලා කනත්තේ මේ කය වතුරෝගෙන ඉන්නවා. සිත සසරේ බහැලා. ගෙවල් දොරවල් එහෙම මම පරණ වෙනවා. පින්තුනි. ගෙදරට, වාහනෙට, දරුවන්ට, ස්වාමියාට, භාර්යාවට, ඔබට, ඔබේ කයට, ඔබට ලැබිලා තියෙන දේවල් වලට, තනතුරු වලට, ප්‍රශංසා වලට, කීර්ති වලට, පිරිවරට කිසිම දෙයකට තත්පරයක්වත් මුලා වෙන්න එපා. ඒ ඔක්කොම මේ ලෝකයට අයිති දේවල්. ඒව අතාරින්න පොඩි පහේ වීරියක් නෙමෙයි තියෙන්න ඕනේ. සියල්ල ලැබෙනකොට අතාරින්න ඔබට පුළුවන් නම් සියල්ල ලැබෙනකොට ඔබට අතාරින්න පුළුවන් නම් හිත හදාගෙන මේ යථාර්ථය මේක ලේසි නෑ පිංගුතුනි. මේවා අහන් ඉන්න එක ලේසිත් නෑ. තේරුම් ගන්න එක පැත්තකට දාන්නකෝ. ඇයි මිනිස්සුන්ට වැඩ තියෙනවා. මිනිස්සුන්ට වැඩ. මිනිස්සුන්ට මේ අතාරින්න එක ලේසි නෑ. හැබැයි ඔබට දැන් බුදුවරේ පහළ වෙලා කියපු දේශනාවක් තමයි මේ. මොකද්ද? මේ කය නොබෝ දවසකින් දාලා යන්න වෙනවා. වැඩක් නැති දර කෑල්ලක්. ඒ නිසා මේ කය ගැන තියන් ඉන්න ආසාව අතහැරලා දාලා දැන් මේ කය හොඳ නැහැ. එන කොයි කයද හොඳ? තමන්නේ දැන් මේ කය හොඳ නැහැ කොහොම ඊට පස්සේ ඔබට හිතෙන්න පුළුවන් වෙන ඔප්ෂන්ස් තියෙනවනේ. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. හරිද? එක එක ඒවා සමහර වෙලාවට මේක පාරමිතා වේශයෙන් එනවා. ඔව් හරිද? මේ ලේසි නෑ. පාරමිතා වේශයෙන්ුත් එනවා මේවා. දැන් සමහරවිට නිවන් දකින්නට වඩා අවශ්‍යයි සසර යන්න. මොකක් හෝ පාරමිතාවක් පුරන්න. හරි. හොඳයි. බුදුවරයෙක්ට මවක් වෙන්න ප්‍රාර්ථනා කරන එක, ප්‍රජාපතියක් වෙන්න ප්‍රාර්ථනා කරන එක, කිසා ගෝතමියක් වෙන්න ප්‍රාර්ථනා කරන එක, පටාචාරාවක් වෙන්න ප්‍රාර්ථනා කරන එක, යශෝදරාවක් වෙන්න එක නරක නෑ. හැබැයි මට නංගි කෙනෙක් ඉන්නවා නම්, මට මල්ලි කෙනෙක් ඉන්නවා නම් මම ඒ දෙන්නටම කියන්නේ මේ සසරෙන් ඈතර වෙලා යන්න කියලා. මේ සසරේ ඉන්නවත් යන්නවත් හොඳ දැනක් නෙමෙයි. මේ සසරේ ඉන්න බෝධිසත්වවරු, පාරමිතා පුරණ අය මේ සසරට බහින්නේ මේක යන්න හොඳ තැනක් නිසා නෙමෙයි. ඒක තේරුම් ගන්න. වෙන කරන්න දෙයක් නැති නිසා. මේ සත්‍යයට මේක කියලා දෙන්න වෙන තැනක් තිබ්බනම් අනිවාර්යෙන් උන්වහන්සේලා ඒක උපයෝගී කරගෙන මේක කියලා දෙන්න. ඒකට රැවටිලා ලෝකයක් එක්ක පාරමිතා පුරන්න යන්න ඕනි නේ. මේක හරි ගැඹුරුයි. පින්වත්නි මේ සසර දුකයි. ඔයගොල්ලෝ ඔක්කොම නිවන් දැක්කොත් ආපහු බුදුවරයෙක් ඕනේ නැහැ මේ ලෝකෙට. ඔයගොල්ලෝ ඔක්කොම මේ සසරේ ඉතිර වෙන නිසා තමයි බුදුවරු නැවත පහළ වෙන්නේ. ඒක කරන්න ඕනි මේක ඇහෙන මිනිස්සු ඔක්කොම. මේක ඇහෙන මිනිස්සු ඔක්කොම ඊතර වෙවි යන්න. අපි ඔක්කොටම මේ ලෝකෙ හිර වෙන්න නෙමෙයි මේ දේශනාව. මේ ලෝකෙ අතහැරලා යන්න. කොහෙවත් තැනකට ආසාව උපදවන්න එපා. දිව්‍ය ලෝකෙ වේවා, බ්‍රහ්ම ලෝකෙ වේවා, වෙන මනුෂ්‍ය ආත්මයක් වේවා, උතුම් ආත්ම භාවයක් වේවා. කොයියම්ම තැනක හෝ මේ සසරේ හිර වුණොත්
හැමදාමත් මේ දුක විඳින්න වෙනවා. ඔයගලන්ට මම මේ කියන එක දැන් තේරෙන්නේ නැති වෙයි. හැබැයි ධම්මවිජය ස්වාමීන් වහන්සේ කිව්වා කියලා මතක තියාගන්න. ඔයගලන්ට මම මේ කියනක තේරෙයි. තව ටික දවසකින් ඕගොල්ලෝ වයසට ගිහිල්ලා ලෙඩවීමත් ඊට මුහු වෙලා ස්පිරිතාලයට ගිහිල්ලා මුත්‍රා බෑග් එක එල්ල ගන්න වෙච්ච දවසට. පිටුපිට මේ කය අතාරින්න මේ දොරෙන් එළියට යනකම්වත් ඉන්න එපා. තේරුණාද? මේ දොරෙන් අරේනම් ගිහිල්ලා ටිකක් කල්පනා කරලා අතාරින්නද? නෑ. මේ බණපද ටික ඇහෙනකොට මේක ඇත්තනම් ඇත්ත තමයි අපේ හාමුදුරුවනේ ඕන දෙයක්. අනේ මේ කයවල් පෝෂණය කර කර ඉඳලා වැඩක් නෑ. මේ ඉන්නකම් ඔය කන්න බොන්න ටිකක් දීලා අඳින්න පළඳින්න ටිකක් දීලා තියාගන්න. හැබැයි අද මැරුණත් හෙට මැරුණත් අනිද්දා මැරුණත් යන්න ලෑස්ති වෙන්න. පොතේ සල්ලි තියනවා කියලා හිතන් වැඩක් නෑ පින්වතුනි. ඉන්නකම් කාලා බීලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගන්නව එක වෙන කතාවක්. මැරෙනකොට කිසි දෙයක් අරගෙන යන්න බෑ. දාලා යන්න ලෝභ වෙන්නත් එපා. මොකද ඉන්නකම් ජීවත් වුණා නම් මැරෙනකොට පස්සේ අපිට ඒව වැඩක් නෑ. අපි හිතමු ඔයගලන්ට උදාහරණයක් කෝටි 500ක් පොතේ තියෙනවා කියලා. දැන් අද මැරෙනවා. මොකද වෙන්නේ? ඔයගලන්නේ අර කෝටි 500 දාලා යන්න බෑ වගේ නේ. එහෙම එකක් නැද්ද? කෝටි 500 දාලා යන්න බෑ වගේ. පින්වතුනි මැරුණට පස්සේ සල්ලි වලින් අපිට වැඩක් නෑ. සල්ලි කියන්නේ නිකන් කොළ జాතියක් විතරයි. යම් කාලවල වල සියඹල කොළත් සල්ලි වෙනවා. එක එක රටවල් වල. නිසා ඒක අපිට මේ ජීවත් වෙන කාලේ ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් ගන්න බොන්න කන්න මිසක් මරණාසන්න මොහොත වෙනකොට ඒව ගැන හිතන්නවත් එපා. අපිට එතනින් එහාට ඒව වැඩක් නෑ. අපිට ඒ ටික ඕනේ ජීවත් වෙන්න. ජීවත් වෙන කාලේ ඒක ගැන හිතන්න. හැබැයි අද මැරුණොත් අනේ කාර් එකට මොකද කරන්නේ? ගෙදරට මොකද කරන්නේ? මේ පොතේ තියෙන සල්ලි වලට මොකද කරන්නේ? දරුවට මොකද කරන්නේ? වැඩක් නැහැ. අපි මැරුණට පස්සේ අපිට ඔය මුකුත් වැඩක් නැහැ. ඒක තේරෙන්නේ නැද්ද? අන්න එකයි මේ කයත් එක්ක තියෙන මේ දීර්ඝ ගනුදෙනු අතහරින්න. මැරෙන වෙලාවේ මේක දාලා යන්න ලෑස්ති වෙන්න. තියෙන දේවල් කිසිම එකක් ගැන පසුතැවීමක් ඇති කරගන්න නැතුව මේ වචන හොඳට මතක තියාගන්න. එක හුස්මෙන් මේ ලෝකේ අතාරින්න ඔබට පුළුවන් නම් ප්‍රැක්ටිස් කරන්න එතනට. ප්‍රැක්ටිස් මේක් යු පර්ෆෙක්ට්. පුහුණුව තමයි ඔබ පරිපූර්ණ කෙනෙක් බවට පත් කරන්නේ. ඔබට පුළුවන් නම් මේ මැරෙන්න යන මිනිස්සුන්ට දැනෙනවා අපි මැරෙන්න යන්නේ කියලා. අපි ඔය ආන්නේ කොඩි පේනවද කියලා? සුදු කොඩි එහෙම පේනවද? ඔය ආන්නේ නිමිති පේනවද කියලා? මැරෙන්න යන මිනිස්සුන්ට දැනෙනවා අපි දැන් මැරෙන්න යන්නේ මගේ අවසන් මොහොත උදා වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවට එක හුස්මෙන් මේ ලෝකේ අතාරින්න. පුළුවන්ද? බැරිද කියන එක තීරණය වෙනවා ඔබ මේ ලෝකයේ පිළිබඳව යථාර්ථය කල්පනා කරලා තියෙන තරමට. කාලය පුළුවන් තරම් ඒකට ගන්න. භාවනා කරන්න වෙලා නැහැ. බණ අහන්න වෙලා නැහැ. පොත් කියවන්න වෙලා නැහැ. ඒක ඔක්කොම කතන්දර විතරයි. මැරෙනකොට මේ ලෝකේ අතහැරලා දාලා ගියේ නැත්තම් ඔබ පින්වතුනි මේ බුදුවරු ඔබ ඈතර කරන්න ආපු භයානක සසරට ආපහු සැරයක් වැටෙනවා. ඒ සංසාරයට වැටුනොත් මම දන්නේ ඔබට මේ ජීවිතේ මහන්සි නැද්ද කියලා. මට නම් හරි මහන්සි පින්වතුනි. මම නම් මේ ජීවිතේට කැමති නෑ. බින්දුවක්වත් කැමති නෑ. මගේ පුංචි කාලේ ඉඳන් මම කල්පනා කරලා බැලුවොත් අදට මම ඊයේත් එක ස්වාමීන් වහන්සේ නමක් එක කතා කරා. මේ ලෝකේ යන්තම් හරි සැනසීමකට තියෙනවා නම් කාරණාවක් එකයි. ධර්මයේ විතරමයි. ධර්මයේ කියන එක මේ ලෝකේ නොතිබ්බනම් අපිට පිස්සු හැදිලා තියෙයි. මේ ලෝකෙ එච්චර මහන්සියක්. මේ ලෝකෙ එච්චර දුකක්. මහා වේදනාවක්, පිස්සුවක්. මන් දන්නේ ඔබ කොහොමද මේ ලෝකේ සතුටු වෙන්නේ කියලා. මහන්සි නැද්ද? වැඩ කරනවා ආයි යනවා ඊළඟ මාසේ පඩිය ගන්නවා ඒක දවස් 3න් ඉවරයි. ආයි යනවා ආයි වැඩ කරනවා ආයි පඩි ගන්නවා ආයි ඉවරයි. මහන්සි නැද්ද පින්වතුනි? මොනවාද හොයන්නේ? කොහෙද දුවන්නේ? මේ මහන්සිකාර වේදනාකාර ලෝකේ අතාරින්නයි මේ අවස්ථාව බුද්ධෝත්පාද කාලය. මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන එකම හේතුව ධර්මය. ධර්මය කියන එක නැත්තම් ධර්මයේ දන්න නිසා තමයි සියදිවි නසා ගන්නවත් බැරි. ධර්මයේ කියන එක නැතුව මේ ජීවිතය ගැන මේ විදිහට අවබෝධයක් ආවනම් ඒ මිනිස්සයාට ස්වකීය දිව්‍ය හානි කර ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද මේ ලෝකය මහා ක්‍රූරයි. අම්මගේ තාත්තගේ නැන්දගේ පුංචිගේ ඉඳන් වෛද්‍යවරයාගේ ඉඳන් හැමෝම ක්‍රූරයි.
එනිසා පිංගුතුනි හිත හදාගන්න මේ ලෝකේ අතාරින්න. මොකක්ද මේකට කරන්න ඕනේ? මගේ පිංගුතුලා මේ බණ ටික අහලා නිකන් නැගිටලා යන්න එපා. එදිනෙදා ජීවිතයේ ගත කරන සෑම අවස්ථාවකම මේ පිළිබඳව කල්පනා කරන්න. නිකන් කටින් කියෝ හැමතැනම ලිඳ ළඟ කතා කර කර ඉන්නවා වගේ කටින් බණ කිය ඉඳලා වැඩක් නැහැ. ධම්මානුධම්ම පටිපදා නැත්නම් යෝනිසෝ මනසිකාර භාවිත චිත්ත බහුලීකృత චිත්ත සිතේ භාවිතයේ තිබෙන්න ඕනි. ඔබට ඔබ හිතන්නකො ඔබ ගියා කියලා කොයි හරි shopping කරන්න පුළුවන් මෝල් එකකට. මේ ලංකාවේ මෝල් පැත්තකට දාන්න පිටරට මෝල් එකකට ගියා කියලා හිතා. වයිවර්ණ දේවල් චොකලට් වයිවර්ණයි. ලයිට්ස් වයිවර්ණයි. බඩු වයිවර්ණයි. මිනිස්සු පින්වතුනි මේවා දැක්කහම මේ ලෝකයේ මුලා වෙනවා. මිනිස්සු ඊට පස්සේ try කරන්නේ හැමදාම අප්ඩේට් එකට යන්න මිසක් ලෝකෙන් ගැලවෙන්න නෙමෙයි. හැබැයි ඔබ ගිහිල්ලා කොයි හරි අපි හිතමුකෝ ෆුඩ් මෝල් එකක shopping කරනවා කියලා. කැම තියෙන මෝල් එකක shopping කරනවා කියලා. ඕගලන්ට තේරෙන්න ඕනේ අනේ මේ දිරන මැරෙන කයක් පෝෂණය කරන්න මං ගන්න වෙහෙසක්. මට හරි මේක මහන්සි. මේ මැරෙන කයක් පෝෂණය කරන්න මොකටද මම මේ සතිපතා පොළේ එනවා? ඇවිල්ලා කන්න දෙන මේ ශාරීරිය දිර දිරා වැටෙනවා නම් මම මේ උදේ ඉඳන් නැගිටලා උයනකොට ලූණු ගෙඩිය කපනකොට පිපිඤ්ඤ පෙත්ත කපනකොට රයිස් කුකර් එකේ බත් එක ගහනකොට තේ හදනකොට මතක් කරගන්න මම මේ කවන පොන මගේ පුතාගේ ශරීරය එක දවසක මැරෙනවා. නච්චිරං අචිරං වත කායෝ අචිරං වත යං කායෝ පටවින් අදිසෙස්සති. ඔන්න කල්පනා කරන්න ගාථා. හරිද? මේ මම කන්න දෙන කය මේ මම කන්න දෙන ළමයා තව ටික දවසකින් මැරෙනවා. මැරිලා මේක යන්නේ සසරට. හොඳ ළමයෙක් වෙන්න ඉගෙන ගත්තට ජොබ් එකක් කළාට ඒ හැමදේම මේ తాවකාලික ලෝකේ తాවකාලික සැප ලබන අවස්ථාව විතරයි. පින්වතුනි අභිධර්මයේ වේවා විනය වේවා සූත්‍ර වේවා පටිසම්භිදා මග්ග ප්‍රකරණය වේවා මහා නිද්දේශපාලිය වේවා චූල නිද්දේශපාලිය වේවා නැත්තිප්පකරණය වේවා අටුවා ටීකා ටිප්පණී පරිවාර මේ ඔක්කොම පොත්පත් හාමුදුරුවරු අභිධර්මය චිත්ත චෛතසික මේ ඔක්කොම ඔබට තියෙන්නේ මෙන්න මේ සරල කාරණාව අවබෝධ කරගන්න විතරයි. ඒ ඔක්කොම ඔබට මේ කාරණාව අවබෝධ කරගන්න හේතුවක් මිසක් විෂයක් දැනගෙන පඬිතෙක් කරන්න උගතෙක් කරන්න නෙමෙයි. විද්‍යා දදාති විනය අධ්‍යාපනය ලබා දෙන්නේ හික්මීමයි. අධ්‍යාපනය ලබා දෙන්නේ හික්මීමයි. සමේ චිත්ත චෛතසිකයන්ගේ ගැනීම චිත්ත වීතිවල ඉගෙනීම අභිධර්මයේ ඉගෙනීම ගැඹුරු කාරණාවල ඉගෙනීම මේ ඔක්කොම තමන් ඔබට මේවා ඉගෙන ගන්න බිමට වැටිලා ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. hina novi කතා නොකර බුම්මගෙන එහෙම ජීවත් වෙන්න ඕන ලෝකයක් නෙමෙයි. එහෙම ජීවත් වෙන්න පුළුවන් මට අවුරුදු අඩුම 85000ක්වත් තිබ්බනම්. අඩුම අවුරුදු 85000ක්වත් තිබ්බනම් චුට්ටක් හරි එහෙම හිටියට කමන්නේ 25000ක් විතරයි. මේ අවුරුදු 60ක් කියන්නේ පින්වත්නි බත් කෑවත් කන්න පුළුවන් කීපාරයිද? අවුරුදු 60යි කියන්නේ අවුරුදු 100ක් ගන්න. අවුරුදු 100ක් ගත්තොත් 360 ගානේ දවස් 36000යි. ඔච්චර ජීවත් වෙන්න තියෙන්නේ. ඕකට නටන නාඩකම් තව නෑවොත් ඕගොල්ලෝ ෂවර් එක අරිනකොට ගණන් කරන්න 12000 පාරක් නාන්න බෑ. මතක තියාගන්න. ඕගොල්ලන්ට තව දවස් 12000ක්වත් ඉතුරු වෙලා නැහැ. ගණන් හදලා බලන්න. කීයෙන් මැරෙයිද දැන් කීයද කියලා. තව ඕගලන්ට ශවයකට යටට ගිහිල්ලා නාන්න වෙන්නේ 12000 පාරක් විතරයි. උපරිම. ඒ වෙනකොට නම් ඉතින් කොහොමත් ජීවත් වෙලා හිටියත් කාට හරි නාවන්න තමයි වෙන්නේ. මෙරළි ඉවරයි නිසා. තේරෙනවද ඔබට මං කියන්නේ? ඒ නිසා මේ ජීවිතේ රියැලිටි කියන එක දැන් මේ ඔයගලන්ට මේක හිතනකොට කියනවා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා අසුභවාදීද? මේ ඔක්කොම එපාද කිව්වේ? සුභවාදීද? පිංගතුනි. බුද්ධ දර්ශනය අසුභවාදීවත් සුභවාදීවත් නැහැ. බුද්ධ දර්ශනය යථාර්ථවාදී. තේරුණේද? මේක අසුභවාදී නෙමෙයි. අපි මැරෙනවා කියන එක අසුභවාදී නෙමෙයි. දැන් සමහරුන්ට මේවා කිව්වම කියනවා ඒක හරි මොකද මූසල කතාවක්. එහෙනම් ඉතින් ඒ මූසල කතාවට උරුමකම් කියපු අපිත් මූසලියෝ තමයි. ඇයි? ඒ මූසලකම වචනේ හොඳ නෑ ඉතින්. වෙන මොකක් කියන්නේ? ඒ මූසලකමට අපි ඔක්කොම ගොදුරුයි. ඒකට කියන්නේ අසුභවාදී කියලා නෙමෙයි.
ඒකට කියන්නේ රියලිස්ටික් view. යථාර්ථවාදී. අන්නේ යථා භූතං පජානාති. ඕකයි බුද්ධ දර්ශනය. නිසා ඒ යථාර්ථවාදී දර්ශනීය තේරුම් අරගෙන මේ ලෝකෙන් ඈතර වෙලා යන්න ඔබට මේ දේශනාව ඒකාන්ත උපකාරයක් වේවි. හැබැයි ඔබ නිතර මේ කල්පනාවට ගත්තොත්. ඒ නිසා ඔබට මේ ජීවිත යථාර්ථයේ මනසිකාරය කරන්න දිනදා ජීවිතයට මේ උතුම් ධර්ම කාරණාවන් හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා. සියලු දෙනාට තුනුරුවන් සරණ වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ, මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් මීට වසර 6කට පෙර පරලෝසැපත් විශ්‍රාමික පාඨශාලාචාර්ය විජේරත්න ඉදිරිසිංහ ස්වාමි පුරුෂයා ප්‍රධාන කොට පරලෝසැපත් ඒ.පී. ජීවන්දර සනෝහාමි ජීවන්දර ගුවන්විදුලි සංස්ථාවේ හිටපු විකාශන පාලන නිලධාරී තිලක් මඩවල මහතා ඇතුළු දෙපාර්ශවයේ පරලෝසැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් අපවත් වී වදාළ ඇරෑපොළ විපස්සී ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින තමා ඇතුළු ප්‍රියංග, පියුමි, මංජුල, පෝලා යන දූ දරුවන්ට සහ තවීෂ මුණුබුරාට ඉක්මන් භවයකදී උතුම් ධර්ම අවබෝධය ලැබීම සඳහා මෙම කුසල බලය හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරනවා කොළොන්නාව සාලමුල්ල පදිංචි ස්වර්ණා ජීවන්දර මහත්මිය. 2022 වසරේ ජනවාරි මාස 9 වන දිනට වසර 70 සපිරෙන ඩී.එම්. ස්වර්ණලතා මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් අංක 2 දෙවල් දෙනිය කෑගල ලිපිනේ පදිංචිව සිට අදින් වසර 10කට පෙර පරලෝසැපත් වූ ඩී.එම්. පොඩි අප්පුහාමි පියතුමාටත් සීලවතී බක්මී දෙනිය නැන්දනියටත් යන්තම්පොළ 15 උහුමිය ලිපිනේ පදිංචිව සිට වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවය කළ ආර්.එම්. ගුණතිලක බණ්ඩා ස්වාමි පුරුෂයාටත් එච්.එම්. හේරත් බණ්ඩා පියතුමාට එච්.එම්. මුතුමැණිකේ මෑණියන්ට ආර්.එම්. නන්දාවතී සහෝදරියට ඩබ්ලිව්.එම්. වේරකේ සහෝදරයාට ආර්.එම්. ධනවතී සහෝදරියට ආර්.එම්. විජේතුංග සහෝදරයාට එච්.එම්. නන්දන කුමාර හේරත් පුතුට ඊ.ඒ. සිරිසේන මාමාට ආර්.ඒ. ලීලාවතී නැන්දනියට පරම්පරානුගත මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා උහුමීය යන්තම්පොළ 15 පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්නි ඩී.එම්. ස්වර්ණලතා මහත්මිය, ආර්.එම්.ජී. පවිත්‍රානි රාජගුරු දියණිය, එච්.එම්. එස්.බී. හේරත් බෑනා, එච්.එම්.එච්. යස්මිත රාජගුරු මුණුපුරා, චානුකා අනුෂා අසිත් සහ මහින්ද මාන්නප් පෙරුම යන දූ දරුවන්ගේ වසර 22කට පෙර පරලෝසැපත් වූ ආදරණීය මෑණියන් වන සුමනාවතී වීරසිංහ මහත්මියටත් වසර 10කට පෙර පරලෝසැපත් වූ ආදරණීය පියාණන් වන සෝමපාල මාන්නප් පෙරුමට සහ ඒ දෙපළ නමින් පරලෝසැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් චන්ද්‍රසිරි රූපසිංහ මාමණ්ඩියට සහ සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් මෙම ධර්මදේශනාව සඳහා උපකාර කළ එරන්ති දිසානායක පුෂ්පා සේනාධීර යන අයට පින් අනුමෝදන් කිරීම සඳහාත් තම පවුලේ සැමට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායු ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා වේයන්ගොඩ උදම්මිට කෝලවත්ත 5 වෙනි මාවත පදිංචි චානුකා මාන්නප් පෙරුම මහත්මිය. වසර 3කට පෙර පරලෝසැපත් බදුල්ල සොරනාතොට කිරින් දේගම යල්පොත ගෙදර පදිංචි වී සිටි ආර්.එම්. සුදුමැණිකා මෑණියන්ටත් වසර 11කට පෙර පරලෝසැපත් කේ.එම්. පුංචි බණ්ඩේ පියාණන්ටත් පවුලේ පරලෝසැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් වසර 3කට පෙර පරලෝසැපත් පුස්සෙල්ලාව තල්දෙන බටුවත්ත නාමල් සෙවන පදිංචි වී සිටි ඩී.එම්. ලොකුමැණිකා මෑණියන්ටත් වසරකට පෙර පරලෝසැපත් ආර්.එම්. කිරිවත්තේ පියාණන්ටත් පරලෝසැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් 2022 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ලසංග චමෝත් කවිෂ්ක පුතුටත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පසිඳු පුතුටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහාත් මෙම පුණ්‍ය කර්මයට සම්බන්ධ වූ සියලු දෙනාට සෙත් පැතීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා පුස්සෙල්ලාව බටුවත්ත නාමල් සෙවන පදිංචි කේ.එම්. චන්ද්‍රාවතී මහත්මිය සහ නන්දාවතී මහත්මිය. ගීතා ගොඩහේවා මහත්මියගේ ජනවාරි මාස 31 වෙනි දිනට යෙදී තිබුණු ජන්මදිනය නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහාත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දැනට රෝගාතුර වී සිටින සොහිවුරාට ඉක්මන් සුවය පැතීම සඳහාත්
වසර 39කට පෙර පරලෝසපත් වූ NCU ද සිල්වා පියාණන්ටත් වසර 27කට පෙර පරලෝසපත් බී ලියනගේ මෑණියන්ටත් වසර 19කට පෙර පරලෝසපත් ඔස්වින් ගොඩහේවා ස්වාමි පුරුෂයාටත් වසර 48කට පෙර පරලෝසපත් සුනේත්‍රා සොහයුරිය සහ වර්ග පරම්පරාගත සියලුම ඥාති මිත්‍රාදීන්ටත් පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමිපාණන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඔවුන්ගේ දූ පුතුන් සහ ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේට ශාසනික සේවය සඳහා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දායකත්වයේ දරනවා අම්බලන්ගොඩ පොල්වත්ත පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී ගීතා ගොඩහේවා මහත්මිය. රාජගිරියේ පදිංචි වී සිට පරලෝසපත් AHT ඩෝසන් සිල්වා මහතා ප්‍රධාන කොට පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා රාජගිරිය මාදින්නාගොඩ පාරේ පදිංචි දිල්හාන් තොටහේවාගේ මහතා ඇතුළු දූ දරුවන්. 2022 වසරේ ජනවාරි මාස 30 වන දිනට සිය 92 වන ජන්මදිනය සමරන යටියන ශ්‍රී හේමාලෝකමාවත පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය JADG ගුණතුංග ආදරණීය සැමියාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින දරු මුණුපුරු මිනිබිරියන්ට සහෝදර සහෝදරියන්ට ඥාති මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් මීට 6 මාසකට පෙර පරලෝසපත් වූ WD නන්දසේන සහෝදරයාට දෙපාර්ශවයේම පරලෝසපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරනවා අකලවත්ත යටියන ශ්‍රී හේමාලෝකමාවතේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී WD ධනවතී මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. නම්ගම් සිහිපත් කළ පිංගුතුන් ප්‍රාර්ථනා කරන පරිදි තමන්ගේ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කළ නම්ගම් සිහිපත් කළ පිංගුතුන් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා ඒ සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වේවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ලැබිච්ච මිනිසත් බව නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුක්ත සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබ ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ ශාන්තිපද ලක්ෂණ සංඛ්‍යාත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී දුක්ඛ ස්කන්ධයන්ගෙන් මිදී ලබන්නා වූ උත්තම නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියින් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍ය බ්‍රහ්ම රාජවරුන් මෙපින් අනුමෝදන් කරගෙන දිව්‍ය බ්‍රහ්ම රාජ ලෝකවල වලම සැනසේවා. ප්‍රාර්ථනීය සම්පත් ලැබ කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් උතුම් නිර්වාණයට පත්වීමට මේ කුසල් සියලු දෙව් බමුණට හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වන සේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.
සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 011307 1082. ඔබට තෙරුවන් සරණයි.